समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स रमणीयानि अरण्यानि यत्थन रमति जनो वीतरागा रमिस्सन्ति नते काम गवेसिनोति සදැහැති ගුණබර වාසනාවන්ත පින්වත්නි පින්තුන් අද දවසේ සූදානම් වන්නේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කරන්නට යෙදුණු තුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිදක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. නුගේගොඩ පදිංචි තිලිනි ජයවර්ධන මහත්මිය 2021 10/25 වන දිනට යෙදෙන තම 37 වන ජන්මදිනය වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් උදෙසා ධර්ම දේශනාවක් වෙනුවෙන් මෙම දායකත්වයේ දැක්වීමට කැමැති බව සිහිපත් කරලා තියෙනවා. අද දවසේ මේ දේශනාවේ විශේෂ ඉල්ලීමකුත් තියෙනවා. බොහෝ විට ධර්මයේ හැසිරෙන්නට අකමැති පිරිස් පේන්න ඉන්නවා නම් ඒ පිරිස් වලට ධර්මයේ හැසිරීමට හිත යොමු වන ආකාරයේ දේශනාවක් සිද්ධ වේනම් මේ වඩා යහපත් කියලා. මොකද ඇත්තටම සමස්තයක් එහෙම ජනතාවක් ඉන්නවා. ඒ නිසා වුන් කෙරේ කරුණාවෙන් ධර්ම දේශනාවට කාලය ගන්නවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි අද දවසේ ඔබට ධර්ම දේශනාවට මාතෘකා කළේ ගාථාව රමණීයානි අරඤ්ඤානි. මේ ආරණ්‍ය සේනාසන කියන එක ටිකක් රමණීයයි. ඒක තමයි මේ කියලා තියෙන්නේ. නරමති ජනෝ. හැබැයි මේකට සාමාන්‍ය ජනතාව කැමති නෑ. සාමාන්‍ය ජනතාව මේ ආරණ්‍යයට කැමති නෑ කියන්නේ දැන් මෙතනදී ආරණ්‍ය කියලා ගත්තාම ඇත්තටම කියනවනම් හුදකලාව. ආරණ්‍ය කියන එක අපි මෙතනදී අදහස් කරන්නේ ජනශූන්‍ය ප්‍රදේශනේ ආරණ්‍ය කියලා කියන්නේ ගමේ කෙළවර. නැත්නම් ගමේ අන්තිම ගෙදරිනුත් කෙලවර තමයි ඉස්සර ආරණ්‍යයක් හැදෙන්නේ සාමාන්‍යයෙන්. දැන් අපි ඉන්න සෙනසුන්වත් බැලුවොත් මේ ගම්මානේ තියෙන කෙලවරම භූමිය තමයි මේ තියෙන්නේ. එතකොට මෙතනින් එහාට ගම් නැහැ, ගෙවල් නැහැ. ඒතර මිනිස්සු දැන් මිනිස්සු තමන්ගේ අන්තිම ගේ ගාවින් නවතිනවනේ. මිනිස්සු තමන්ගේ අන්තිම ගේ ගාවින් නවතිනවා. ඒ අන්තිම ගේ ගාවින් නැවතුනාට පස්සේ ජන ශූන්‍ය ප්‍රදේශයක අතරම කරන හුදකලාව තියෙන විවේකය තියෙන කරදර බාධක නැති සාමාන්‍යයෙන් ගමක ඉද්දී ඒ ගම්වල වටපිටේ සින්දු දානවා. ඊට පස්සේ ඒ ගම් වටපිටාවේ මිනිස්සු ශබ්ද කරන පාටිස් තියෙනවා එක එක. එතකොට මේ හැමදාකම අපට ඒ ශබ්ද වලට මුණ දීම කියන එකට සිද්ධ වෙනවා මුණ දෙන්නේ. ජහුට නටනවා සමහරව. එහෙමත් කරනවා. කානිවල් තියෙනවා. හැබැයි ආරණ්‍යකදී සැබෑ ආරණ්‍යකදී ওই ප්‍රශ්න ටික මතුවීමේ තියෙන ඉඩකඩ හරීම අඩුයි. ගමට ආසන්නයි නම් ටිකක් හරි දැන් ටික වින්තුනේ අපේ රටේ සංස්කෘතීන් වෙනස් වෙනවා, සભ્યත්වයන් වෙනස් වෙනවා. ඒ එකම ආරණ්‍ය වට කරගෙන ගෙවල් හදනවා මිනිස්සු එහෙම තියෙනවා. ආරණ්‍ය සේනාසන පවා රජයෙන් ඇතැම් විට පැහැර ගන්නවා මේ ඉඩම් කඩම් එක උදා ගම්මානේ ඒවා මේවා හදන්න. වගා කරන්න. එතකොට නම් ඔය කියන ආරණ්‍ය පරිසරයට යම්කිසි හානියක් වෙන්න පුළුවන්. ආරණ්‍ය පරිසරය කියන්නේ කැලේ නන් නෙමෙයි. අන්න එක මතක තියාගන්න. යම්කිසි කාන්තාරයක් ගෙවල් කෙලවර ඉඳන්
ගෙදර ගැහණු කෙනාගේ මධ්‍යම ශක්ති ප්‍රමාණයේ පුරුෂයෙක් වතුර එකක් විසික් කරන දුර ගන්න. ඒ වතුර එක වැටෙන තැන් වලින් ඒ උපචාරය අවස්ථාවක් තියෙනවා. ඉතින් කියන්නේ නැහැ මේ වෙලාවේ. එතනින් එහාට උපචාර අවස්ථාවෙන් එහාට කෙලින්ම ආරණ්‍ය. ඒක ගස් තියෙන්න ඕනි කියලා ගන්නෑ. කාන්තාරය වුණත් ආරණ්‍ය තමයි. අනික හොඳට මතක තියාගන්න. එතකොට මට කියන්න ඕනේ මෙන්න මේ හුදකලාවට මේ හුදකලාව ලස්සනයි. මේ හුදකලාව පිළිවෙලයි. මේ හුදකලාව සනීපයි. මේ හුදකලාව සුවයි, සුන්දරයි, මధుරයි. හැබැයි නරමතී ජනෝ සාමාන්‍ය ජනතාව මේ හුදකලාවට කැමති නෑ. සමහරු මම දැකලා තියෙනවා මහාන වෙන්න ඇවිල්ලා කම්මැලි කියලා ගෙදර යනවා. ඉතින් මහානකම පාළුයි. මේ අපිට ප්‍රබල මේකේ කරන්න දෙයක් නෑනේ. මුජු සයන්හන්සි වුණත් ආරණ්‍යට ආවට පස්සේ කුටියට ගියාට පස්සේ අමුතුවෙන් අපිට මේ කතා කරන්න එහෙම ලොකුවට අය නෑ. කියන්නේ ඔබට තේරෙනවා නිකන් තනි ජීවිතයක් හුදකලා ජීවිතයක් තමයි ආරණ්‍යක තියෙන්නේ. එතකොට සමහරුන්ට මේක පාළුයි. සමහරුන්ට කම්මැලි. සමහරුන්ට නිකන් ඔය පාවිනවා වගේ දෙන. ඒකයි කිව්වේ නරමති ජනෝ හාමුදුරුවරු හැර මේ ධර්මය අවබෝධ කරගත්තු ගොඩක් මිනිස්සු මේ ආරණ්‍ය තියෙන හුදකලාවට කැමති නෑ. මිනිස්සු කැමති ගම් ගානේ රිංගගෙන, කට්ටි අස්සේ රිංගගෙන, දායකයෝ අස්සේ රිංගගෙන, ගැහැණු මිනිස්සු එක්ක හොරතල් වෙවි. මිනිස්සු කැමති ජනයා එක්ක එකට පොරකන්න මිසක් තනියෙන් ඉන්න පුළුවන් මේ හුදකලා ජීවිතයට මිනිස්සු කැමති නෑ. බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් කියලා තියෙනවා. යම් කිසි තැනක එක්කෙනෙක් ඉන්නවා නම් එතන බ්‍රහ්මයෙක් ඉන්නවා වගේ ඉන්න පුළුවන්. බ්‍රහ්මෙක් වගේ එක්කෙනෙක් කියලා. නිදහස්. බ්‍රහ්මයෙක් කියන්නේ පිටුපිට කාම සුවයක් හොයන කෙනෙක් නෙමෙයි. හුදකලා විවේකයේ ලබන කෙනෙක්. විවේකජං පීති සුඛං අන්න කිව්වා. විවේකයෙන් ඉපදිච්ච ප්‍රීති සුඛ උපදවාගෙන වාසය කරන කෙනෙක්. දෙන්නෙක් හිටියොත් දෙවියෙක් වගේ. යම් තැනක 3 දෙනෙක් හිටියොත් එතන ගමක් හිටියා වගේ. 4 දෙනෙක් හිටියොත් එතන කෝලහලයි. එතනින් එහාට යුද්ධ තමයි. 4 දෙනාට වැඩියෙන් හිටපු ගමන් යුද්ධ. පැහැදිලිද මම මේ කියන්නේ? එතකොට මෙන්න මේ හුදකලාවට සාමාන්‍ය මිනිස්සු කැමති නැහැ. රමතී ජනෝ. මම දැකලා තියෙනවා මේ මහාන වෙන්න ඇවිල්ලා මම කියන්නේ මගේ පැවිදි ජීවිතය තුල අත්දැකීම්. සමහරු එක දවසක් ඉඳලා පාළුයි කරන්න දෙයක් නැහැ, කම්මැලි, gedara මතක් වෙනවා කියලා gedara දුවනවා. මේ හුදකලාව සුව කරගන්න බැරුව. සමහරු වෙන වස්තු කාම වස්තු වෙනවා මේ හුදකලාව විඳ ගන්න බැරුව. ඒ හුදකලාවට කාම වස්තුවක් දාගෙන ඒ කියන්නේ ඇත්තටම කියනවා හුදකලා ජීවිතයත් බ්‍රහ්මයේ කුයාගෙන පියාගෙන කනවා වගේ වැඩක්. වෙන මොකුත් ඕනේ නැහැ. මේ හුදකලාව ඇස්සේ කෙනෙක් කාම වස්තුන්ගෙන් සැප හොයනවා නම් බ්‍රහ්මයේ දර හොයාගෙන පිපිඤ්ඤා සුද්ධ කරගෙන උයාගෙන කනවා වගේ වැඩක්. බ්‍රහ්මයේ කියන්නේ ප්‍රීති ආහාර කොටගෙන ඉන්න කෙනෙක්. උයා පියාගෙන කන ඕලාරික ආහාර වලින් සැප හොයාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි මේ මිනිස්සයෝ. මේ පංචස්කන්ධයක් තියෙන මනුෂ්‍ය ලෝකෙ ඉන්න මිනිස්සු තමයි කේක් කෑල්ලෙන්, ඇපල් ගෙඩියෙන්, දොඩම් බිච්චකෙන්, නාරං ගෙඩියෙන්, රඹුටන් ලෙල්ලෙන්, ගස් ලැබු යට ගණන් කරලා ඌවගේ සැප හොයන්නේ. බ්‍රහ්මයේ සැප හොයන්නේ විවේකයෙන්. යම් කිසි හුදකලාවේ ඉන්න පැවිද්දෙක් කාම වස්තුන්ගෙන් සැප හොයනවා නම් බ්‍රහ්මයේ උයා පියාගෙන කන්න පටන් ගත්තා වගේ පොල් ගාගෙන යුද්ධයක්. ඒක තමයි ඔකේ කතාව. ඊළඟට වීත රාග රමිසන්ති. අන්න ඒකයි කිව්වේ. තමන්ගේ හිතේ කෙලෙස් ධර්ම අඩු කරපු අය තමයි මේ ආරණ්‍ය තියෙන හුදකලාවෙන් තනිකමින් සතුටටපත් වෙන්නේ. නතේ කාම ගවේෂණ උන්වහන්සේලා කොයිම වෙලාවකදීවත් මේ කාම වස්තු හොයාගෙන යන්නේ. වෙන මම මේ දේශනාව ගෙනියන්නේ වෙන මානෙකට. ඔබ දන්නවා මා සාමාන්‍ය ධම්මපදේ ගාතාවක් කිව්වත් මේ ඒකේ කතා වස්තුව කියන්න යන කෙනෙක් නෙමෙයි. ඒක ඔයගොල්ලෝ දන්නවා පොත්වල තියෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් අර ප්‍රඥාවට ගෝචර වෙන ධර්ම පරියාය. ඒක තේරුම් ගන්න ලේසියෙන් කෙනෙක්ට බෑ. පින්වත්නි පැවිද්දෙක්ගේ මනස වර්තමානය තුල නොඇලී ජීවත් වෙන මනසක්. තේරුම් ගන්න. පැවිද්දෙක්ගේ මනස වර්තමානයේ නොඇලී වර්තමානයේ නොගැටී ජීවත් වෙන මනසක්.
සසුන් කෘත්‍ය කරන පැවිද්දෙක්ගේ. පැවිද්දා යනු ශ්‍රමණයා යනු එතන. අකම්පා සුඛ දුක්ඛේසු සමා දුක්ඛා සමා නින්දා ප්‍රසංසේසු. මේ නින්දා ප්‍රශංසාවලදී සමෝ ඉන්න අකම්පිත වෙන්න සැප දුක වලදී ඉන්න මානසික වශයෙන් මධ්‍යස්ථ පැවිද්දෙක්. ඇත්තටම පැවිද්දෙක් එහෙම ඉන්න එකත් සාධාරණයිනේ. මගේ පිංගතුනි පිංගතුලා හිතන්න පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් මේ ලෝකයේ පිළිබඳව යථාර්ථය අවබෝධ කරනවා. අනිච්ච ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. ඒතර උන්වහන්සේලා තේරුම් ගන්න එකක් තමයි ඔබ තේරුම් ගත්තේ නැති මේ වර්තමානයේ මගේ දැසට පේන්න තියෙන සියලු ලෝකය වෙනස් වෙනවා කියන යථාර්ථය. එන්නේ අද රෑ නිදා ගන්න අපි නෙමෙයි හෙට උදේ නැගිටිද්දී ඉන්නේ. ඊයේ රෑ නිදාගත්ත ඔබ නෙමෙයි අද උදේ නැගිටිද්දී හිටියේ. මේ ගස් ගල් ඇල දොළ ගංගා දිශානති හඳ ඉර ග්‍රහලෝ මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. මිනිස්සු උස යනවා මහත් වෙනවා දිරනවා මෝරනවා ලෙඩ වෙනවා බත් එකක් වෙලා තිබ්බනම් පිලුණු වෙනවා. බත් එක කුස්සියේ උයපු බත් එක පිලුණු වෙනවා උදේ වෙද්දී. මේ ලෝකය එක රයින් රැයට වෙනස් වෙනවා පින්වතුනි. මෙන්න මේ වෙනස් වෙන ලෝකයේ යථාර්ථය අවබෝධ කරගත්තු තතු අවබෝධ කරගත්තු ප්‍රඥාවන්තයෝ කොයි වෙලේවත් පවතින වර්තමානයට ඇලෙන්නේ. පවතින වර්තමානයට ආදරය කරන්න යන්නේ. පවතින වර්තමානයේ තියෙන බලාපොරොත්තු තියන්න යන්නේ. මිනිස්සු කරන්නේ පවතින වර්තමානයට බලාපොරොත්තු තියෙනවා. පින්වතුනි මේ ලෝකයේ වේගයෙන් අපිව ජරා මරණ දක්වා පමුණුවනවා. මේ ලෝකයේ වේගයෙන් අපිව ජරාවට පත් කරනවා මරණයට පත් කරනවා ලෙඩවීමට පත් කරනවා. අවුරුදු 60ක විතර පොඩි කාලයක් අපිට තියෙන්නේ. මිනිස්සු ඒ ලෙඩ වෙනවා කියන කතාව දැන් ලෝකේ දුවන ස්පීඩ් එකකින් දුවලා ඊට වඩා වේගෙන් දුවලා අවබෝධ කරගන්න ඕනේ ලෝකේ. මිනිස්සු මොකද කරන්නේ? ලෝකෙට යන්න දීලා තමන් තරුණයි වගේ රඟපානවා. ලෝකේ වේගෙන් කැරකෙනවා. කාලයේ වේගෙන් කැරකෙනවා. අපි මේ කාලය හරහා ඉස්සරහට ගිහිල්ලා මේක අවබෝධ කරගන්න ඕනි ධර්මයක්. අද ධම්මජ සයන්වහන්සේට අවුරුදු 28ක් කියලා නැහැ. ධම්මජ සයන්වහන්සේගේ අවුරුදු 60ක් කල්පනා කරලා තියෙන්නේ. හිටියොත් කොහොමද කියලා. කියන්නේ මාව අවුරුදු 60කින් මේ ලෝකයේ ගෙනියන තැන. දැන් ඊයේ අතර මම පහුගිය දවසක වයසක අත්තම්ම කෙනෙක් දැක්කා. කට්ට විතරයි පිංගුතුනි. ඇට කට්ට පේනවා. ඒ කියන්නේ මස් ඇලිලා මට කල්පනා වුණා මේ දැන් පිරීලා තියෙන මූණවල්. අපිට පේන්න ඉන්න ස්වාමීන් වහන්සේලා සිල්මෑණිවරු වේවා, ගැහැණු වේවා, පිරිමි වේවා කවුරු හරි දැන් මේ පිරීලා බෝල ගෙඩි වගේ කම්බුල් තියාගෙන බෝල ගෙඩි වගේ ඇස් තියාගෙන කන් තියාගෙන හිටියට මට එක ෂණයෙන් මතක් වුණා වයසට ගිය විට මෙවන් මුහුණක් ලැබෙනකොට ඒකට ප්‍රිය උපදවන්නේ නැහැ අපි. ඒකට ප්‍රිය උපදවන්නේ නැහැ. ඔක්කොම මේ සරල වර්තමානයේ මුලාවීම් තියෙන්නේ. සරල වර්තමානයේ මුලාවීම් තියෙන්නේ මගේ රත්තරන් පිංගුතුනි. පිංගුතුනි හොඳට මතක තියාගන්න මේ ලෝකය ඇතුලේ වෙනස් වෙන දේවල් වලට වෙනස් වෙන්න දීලා වෙනස් වෙන දේවල් වලට යන්න දීලා අපි ඒ වෙනස් වෙන දේවල් වලට අඬ ඉන්න ගත්තොත් ඒවට වැළපි ඉන්න ගත්තොත් පිටුපිටින් මේ ලෝකේ එහෙම මිනිස්සු නැහැ. මේ ලෝකේ එහෙම මිනිස්සු නැහැ. මිනිස්සුන්ගේ හිත හැමදාම වෙනස් වෙනවා. හිතන්න ස්වාමි භාර්යාවක් ගන්න. අපිට කියලා දෙනවා අනේ ආවුදරනේ බැඳලා මේ මුල් සති දෙක තුන විතරයි. මොකද තම තමන්ගේ චිත්තසංතානයේ තියෙන ආශාවන් පූර්ණේ කරගත්තට පස්සේ මිනිස්සුන්ට ඒක එපා වෙනවා. බෙරිඳව එපා වෙනවා. ඊට පස්සේ ආයි දවස් 3කින් විතර යාට ඕනේ වෙනවා. ආයි ඊට පස්සේ මොකද වෙන්නේ? ආයි යනවා භාර්යාව ගාවට ගිහලා ඔන්න කතා කරනවා hina වෙනවා හොරතල් වෙනවා. ආයි එපා වෙනවා ටික දවසකින්. ආයි දවස් 4කින් විතර මතක් වෙනවා. එකක් අපිට ඔප්ෂන් දෙකක් තියෙනවා ජීවිතේට. එකක් අපි හැමෝම ලෝකෙ වෙනස් වුණාට අපේ හැමදේම කන්ටිනියුලි ඒ කියන්නේ එක දිගටම එහෙම තියාගන්න ඕනේ. ඒ කියන්නේ හිතන්නකො ඔබ බඳිනවා. ඔබේ බිරිඳ. ඔකනේ කතාව ඔබේ බිරිඳ. ඔය බිරිඳ ඔබ ගේනකොට අවුරුදු 18 දී විතර ලස්සන්ට කෙට්ටුවට කොණ්ඩේ ලස්සන්ට හදාගෙන හිටිය ලස්සන කෙල්ලෙක්නේ. හැබැයි පස්සේ දරුවෝ හදලා
ගෙවල් දොරවල් වල වැඩ කරලා නියපොතු ටික හරියට කපා ගන්න බැරුව ඒකේ කලර්ස් මොකද නේල් පොලිෂ් හරියට කරගන්න බැරුව ගෙදරිද්දී කෙල්ල ලේයර්ස් ටික කපලා කොණ්ඩි කෙට ගහලා කරාබුවක් දාලා මාලයක් දාලා ලස්සනට හිටියා. දැන් ඇවිල්ලා ජීවිතේ ජීවත් වෙන්නම කනේ තියෙන කරාබු දෙක තියලා කරේ තිබ්බ මාලේ තියලා දැන් අර ඉස්සර කපපු නියපොතු ටික මේන්ටේන් කරගන්න විදිහක් නැහැ. ලේයර්ස් ටික කපාගෙන ඉඳන්නේ කොණ්ඩ එහෙට මෙහෙට. ඉස්සර බෑන්ඩ් එකක් දාලා මලක් ගහගන්න වෙලාව තිබ්බා. දැන් ඒව කරන්නේ දැන් බෑන්ඩ් එක ගහන්නේ දුවට. දැන් මල ගහන්නේ දුවට. දැන් ස්වාමියාට දුව ලස්සනයි. භාර්යාව පිස්සියක් වගේ පේන්න පටන් ගන්නවා. එකක් ඔබට පුළුවන් වෙන්න ඕනි ඔබ යමෙකුට අපි තුන ආදරය කරා කියලා. ලෝක ලෝභය වේවා කරුණාව වේවා මොන පැත්තට හරි භාර්යාව කියලා උපමාවක් කියන්නේ අකුසල පැත්තෙන් හරි. කරනවා නම් වෙනස් වීම ඉස්සරහා ලෙඩවීම ඉස්සරහා මහත් වීම ඉස්සරහා කැතවීම ඉස්සරහා පිළිකා හැදීම ඉස්සරහා හැම තැනකදීම අකණ්ඩව ආදරය කරන්න පුරුදු වෙන්න. මම මේ කියන්නේ ආදරය කරන්න කියලා නෙමෙයි. ආදරය ගැන අපි වෙනම කතා කරමු. ආදරේ දෙපැත්තක් තියෙන එකක් ලෝභය මූලික වෙච්ච එක අනිත් එක කරුණාව මූලික වෙච්ච එක. අද නේ මිනිස්සු ආදරය කියන්නේ ලෝභය මූලික වෙච්ච එකට නම් ඒක අකුසලයක්. හැබැයි මිනිස්සු කරුණාව මූලික වෙච්ච එකටත් වන්දේ කළ තියෙන ආදරය කියනවා. නමුත් ඒකට ඒ වචනේ ගැලපෙනවද කියන එක අපි බලන්න ඕන. ලංකාවේ තියෙන භාෂාව දුප්පත්නේ හැංගීම් විස්තර කරන්න. ලංකාවේ තියෙන භාෂාව දුප්පත් හැංගීම් විස්තර මම ඔයාලට කොච්චරක් ආදරේද කියලාම හසතරන් කියන්නේ ඒක නේ හැංගීම විස්තර කරන්න සම්මුතිය උපමාවක් අපිට ගන්න වෙන්නේ. ඒක වෙන කතාවක්. හැබැයි ඔබ ආදරය කරනවා නම් එක දිගටම කරන්න. ඔබට ඕන වෙද්දි ගන්නයි, එපා වෙද්දි අයින් කරන්නයි, කම්මැලි හිතෙද්දි පැත්තකට යන්නයි, ආයි ඕන වෙද්දි හුරතල් කරලා ගණ්ඩයි. එහෙම යන්න පුළුවන් මේක ලෝකයක් නෙමෙයි. ඔබට හිතෙන්නේ මම මේක කියද්දි මේ ආවුදුරුනේ ඇත්තෝ. දැන් මට මේක කියන්නේ ඕක වෙයිද? එහෙම අකණ්ඩවම මේ තත්ත්ව කියන්නේ වරදක් කරත් දැන් හිතනකො වරදක් කරනවා. තමන්ගේ භාර්යාව වරදක් කරනවා. එතකොට මිනිස්සු කරන්නේ වරද උඩ නැගලා ගහබන ගන්න එකනේ. හැබැයි දැන් භාර්යාවනේ බිරිඳනේ පින්වතුනි කොච්චර වුණත් වරදක් වුණොත් කියන්නේ එයාගේ පැත්තට ගිහිල්ලා එයත් එක්ක ඉඳලා එයාගේ මනස වැටෙන්න දෙන්නේ නැතුව වෙච්ච ඩැමේජ් එක වෙලා ඉවරයි. වෙච්ච ඩැමේජ් එක වෙලා ඉවරයි. ආයේ කුඩ නටන්න නැතුව එයත් එක්ක ඉඳගෙන අනේ කමක් නැහැ මම බලා ගන්න. හරි කමක් නැහැ අපිනේ කියලා බේරගෙන ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් අය ඉන්නවද? නෑ වරදක් වුණොත් ගාලා බැනලා ඩිවෝස් කරලා කාම ක්‍රෝධය මිසක් ඒක කරුණාව නේ. ඒක ලෝභය අනිත් පැත්ත. අන්නේ ලෝභයෙන් තමයි ඇසුරු කරලා තියෙන්නේ. පින්වත්නි මම මේක කියන්නේත් අපිට මේක තේරුම් ගන්න ඕනේ නේද? වයින් අපි කල්පනා කරන්නේ එහෙම මිනිස්සු ලෝකෙ නැත්තේ නෑ. මිනිස්සු ඉන්නවා. මහා උතුම් පාරමිතාවන් තියෙන මහා උත්තම ආවියෙවි ඉන්නේ. සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ අතර නම් මම හිමයි දකින්නේ නැහැ පිටුතුනි. ඒකත් කියන්න බෑ. එතකොට එකක් තමයි ඔබ එහෙම කෙනෙක් වෙන්න. එකක් මේ ලෝකෙ ලස්සන වෙන්න තැන. ඔබ සෑම විටම අකණ්ඩවම ඔබේ යුතුයකම වගකීම ඔබේ හැඟීම තියන් ඉන්න කෙනෙක් බවට පත් වෙන එකක්. හැබැයි ඒ ලබා දෙන කෙනානේ. ඒ දායකයා, ඩොනේටර්, ප්‍රතිග්‍රාහකයා මම දැන් මට කවුරු හරි කෙනෙක් එක දිගටම ආදරය කරනවා කියන එක යාගේ පැත්තේ තියෙන එක. මගේ පැත්තෙන් මම මේ ලෝකෙ කිසිම කෙනෙකු 100%ක් විශ්වාස කරන්නේ. මම විශ්වාස කරන්නේ 99%ක් විතරයි උපරිම. 100%ක් මම හිතන් ඉන්නවා මෙයා කවදා හරි දවසක මෙහෙම කරයි කියලා යාගේ නෙගටිව් පැත්තක් හිතලා. හැමදේම නෙගටිව් තියෙනවනේ ලෝකෙ. හිතනකො කම්පැනි එකක් දියුණු වෙනවා. මම මේකේ සදාකල් වැඩ කරයි කියලා මං හිතන්නේ. මං හිතන්නේ කවදා හරි දවසක මම මේ කම්පැනි එකෙන් අස් කරයි කියලා. මගෙන් ගන්න ඕනේ ප්‍රයෝජනය යනවා. මම බණ කියනවා. දායකයෝ සමහර දැන් ඉන්නවා ලක්ෂ ගාණක්. මං කවදාවත් වුණ විශ්වාස කරන්නේ. මං දන්නවා එක දවසක මට මගේ බණ කියන එක නැවතුණාම වැඩි සමාජයට මූව් වෙන්නේ නැති වුණාම පාඩුවේ ආරණ්‍යයටලා ඉන්න ගත්ත දවසට පෙන්ඩෝල් පෙත්ත ගන්නත් පාත්තරය අරන් පාරට යන්න වෙන බව මන් දන්නවා. ඒ 100% මං ගාව තියන් ඉන්නේ මං. පොඩි ස්වාමීන් වහන්සේලා, සිල් මෑණිවරු බොහෝ පිරිසක් දැන් හැදෙනවා. හැබැයි
ඔවුන්ගේ තටු හයි වෙච්ච දවසක ඔවුන් මේ කූඩුවේ මිදී කියන අන්ධ බාල විශ්වාසය මම නේ. මම දන්නවා. ඔවුන්ට ජීවිතයක් තියෙනවා. ඔවුන්ට ධර්මය අවබෝධය. ඔවුන් ධම්මජාමතුරු ගාවට ආවේ ජීවිතේ විකුණන්නේ නෙමෙයි. ඔවුන්ගේ ජීවිතේ මන්ට විකුණලා නැහැ. ඔවුන් මෙතනට ආවේ යම්කිසි ධර්මතාවයක් අවබෝධ කරගන්න. ඒ අවබෝධ කිරීමෙන් අනතුරුව නහසලා හිමාලයට යන්න ඕනි කියලා හිතුවා කියන්නේ. නහසලට යන්න පුළුවන්. අනිත් 101 මංගාව තියන්න සදාකල් මාත් එක්ක ඉන්න ඕනි කියලා එකක් මංගාව නැහැ. ඒක මේ ආරණ්‍ය සේනාසන ගන්න. මේවා සදාකල් මාත් එක්ක තියෙන්න ඕනි කියලා එකක් මංගාව නැහැ. අපි මංගාව කියන්නේ වෙනද මේ මම මේ ලෝකෙත් එක්ක ගනුදෙනු කරන හැටි මම මේ ඔබට කියන්නේ. ඔබට එතකොට මේක තේරුම් ගන්න පුළුවන් ඔබේ පැත්තේ. 101ක් තියාගන්න අවිශ්වාසය. ඇයි? මේ ලෝකේ පවතින්නේ නෑ කිසි දෙයක්. උදේ පිපෙන මල හවසට පර වෙන. ඕවා නිකන් මේ ගාථා නෙමෙයි ඕවා ජීවිත. උදේ නගින හිරු හවසට බැස යනවා. මිනිසත් බව ලැබූ අපි ටික ටික වියකෙනවා. මරණය කලා අපි හැමෝම ලං වෙනවා. කොහොමද මේ ජීවිතේට? උදේ පිපිච්ච මල හවසට පර වෙලා. උදේ නගින සූර්යයා මේ තප්පරෙන් තප්පරේ ගිහලා අවරට බහැලා. රෑ උයපු කෑමක උදේ පිළුණු වෙලා. ඊයේ හිටපු අපි අද දිරලා නම්. ඔරලෝසුවේ කට්ට ගිහිල්ලා නම් දවස කැලෙන්ඩරේ දවසක් පහුවෙලා වෙනස් වෙලා නම්. අපි අතීතයට කබල් ගගා ඉඳලා වැඩකුත් නෑ. අපි ගාව හිටපු අය, අපිව දාලා ගිය අය. අපේ දරුවෝ පොඩි කාලේ මෙහෙමයි දැන් මෙහෙමයි කිය පොඩි කාලෙට අඬන්න එපා මේ ලෝකේ වේගෙන් කැරකිලා. අද දරුවෝ වෙනස් වෙලා. දැන් අර ලෝකේ ආපස්සට කරකෝල අපි එකතැන පල් වෙන්න ඕනේ. ලෝකේ දුවනවා නම් අපි ඉඳලා හරියන්නේ අපි ලෝකෙත් එක්කම දුවලා මේක අවබෝධ කරගන්න. එම නැති වුණොත් ඔබට වෙන්නේ හැමදාම වෙනස් වෙන ලෝකයට හැමදාම වෙනස් වෙන ලෝකයට බලාපොරොත්තු දල්වන්න. අපේක්ෂා දල්වන්. වෙනස් වෙන ලෝකයේ වෙනස් නොවන එකක් බවට පත් කරගන්න දඟලන්න විතරයි. මිනිස්සු ඔය වරද කරනවා. ස්වාමීන් වහන්සේලා වරද කරන්නේ. ඒකයි ස්වාමීන් වහන්සේලාට මේ ආරණ්‍ය සේනාසනේ නිදහස්. මිනිස්සුන් මේ ආරණ්‍ය සේනාසනේ නිදහස් නෑ. මොකද මිනිස්සුන්ට දුවන ලෝකේ නවත්ත ගන්න ඕන. ස්වාමීන් වහන්සේලාට දුවන ලෝකේ නවත්ත ගන්න ඕනේ. උන්වහන්සේලා මේ ලෝකයේ දුවනවා බලන් ඉඳලා ලෝකයට කලින් දුවලා ලෝකයේ කෙලවර අවබෝධ කරගන්නයි. ඒ නිසා උන්වහන්සේලාට මේ ආරණ්‍යද පිටකොටුවද මහරගමද දෙල්කඳද කොට්ටාවද ගාල්ලද මාතර දේව වැඩක් නෑ. මිනිස්සුන්ට ඒ වැඩක් තියෙනවා. මිනිස්සු හොයන්නේ ආයි ලෝකෙත් එක්ක දුවන්න පුළුවන් තැන්. ස්වාමීන් වහන්සේ නමක් වාහනයක් ගන්නේ පදින්නනේ. මිනිස්සු වාහනයක් ගන්නේ පදින්නම විතරක් නෙමෙයි. සමාජ උවමනාවක් ඉෂ්ට කරන්නත් මිනිස්සු වාහනයක් ගන්නවා. ඕකට තමයි ඔයගොල්ලෝ හවුවෙලා ඉන්නේ. පින්වත්නි. මේ ලෝකය අනිත්‍යයි. පැහැදිලිද කියන්නේ? අතීතයේ කිසිම දෙයක් අදට ඇවිල්ලත් නැහැ. අද කිසිම දෙයක් හෙටට යන්නෙත් නැහැ. ධම්මජ්ජ සයින්ස වෙනස් වෙනවා. සේනාසන වෙනස් වෙනවා, කාලගුණ වෙනස් වෙනවා. මේක තමයි යථාර්ථය. ඒ වෙනස් වීම දුකක්. ඒ වෙනස් වීම දුකක්. වර්තමානයේ ලැබෙන සැපයක් දුකක්. දැන් කෙනෙක්ට දෙන්න පුළුවන් ස්වාමීනි අපි වර්තමානයේ යම්කිසි සැපයක් ලබනවා කියලා. හැබැයි ඔබ තේරුම් ගන්න මිනිස්සෙක් වර්තමානයේ ලබන සැපයක් දුකක්. එයි මං එහෙම කියන්නේ. අපි හිතමු වර්තමානයේ මට අහුවෙනවා ಗುಣධර්ම වලින් පෝෂිත මිනිසෙක්. මම ඒකට කැමති. හරි වනුෂ්කරි කාන්තාවක් හරි බල්ලෙක් හරි පූසෙක් කියලා හිතන්න. අපේ දුකහන් ඉන්න පූසා. අපේ දුකහන් හිටිය බල්ලා. අපේ දුකහන් හිටිය ඥාතිය සහෝදරයා අසල්වැසියා. ස්වාමීන් වහන්සේ කාන්තාව භාර්යාව කවුරු හරි. ඒ වර්තමාන සැපයට අපි ඇලුම් කරනවා. ඒ වර්තමාන සැපයට අපි ඇලුම් කරනවා. ඒ වර්තමාන සැපයට ඇලුම් කිරීම තුළ මොකද වෙන්නේ? ඒ වර්තමාන සැපේ සදාකල් පවත්ව ගන්න හිතක් අපිට පහළ වෙනවා. උදාහරණයක් මම යම්කිසි බලු පැංචෙක්ට ප්‍රිය නම් මට උමනා වෙන ඒ බලු පැංචම හැමදේම මට පේන මානේ තියාගන්න. හැබැයි මේ ලෝකයේ ස්වභාවය තමයි දැන් බල්ලා මැරෙන්න පුළුවන්. බල්ලා යන්න පුළුවන්. මැරෙන්න පුළුවන්. එක පාට
පස්සපන නැති වෙන රෝගයක් හැදෙන්න පුළුවන්. මේ යම් කිසි තැනකදී මං අර බලු පැංචගෙන අපේක්ෂාවක් තියාගෙන හිටියොත් ඒ අපේක්ෂාව බිඳීම තුළ මා අර අපේක්ෂාව දල්වන් හිටිය කාලයට වඩා ඒ ඔක්කොටම හරියන ණයක් ගෙවන්න වගේ දුක් වෙන. අර අවුරුදු 50ක් සැප ලැබපු කෙනා එක දවසක් දාලා ගියොත් 50ෙම ලැබපු සැප වලට හිලව් වෙනවා එක දවසේ දුක. මතක තියාගන්න ඒක. සැප කියන එක කවදාවත් විඳින්න බැරි නෑ, ඕන තරම් විඳ ගන්න පුළුවන්. දුක කියන එක විඳින්න බැරි සීමාවක් එනවා. තේරෙනවද මං කියන්නේ? සනීපය කියන එක දැන් නානවා එලක වැයලා නානවා කියන එක හැමදේම උනත් නාන්න පුළුවන්. හැබැයි නොනා ඉන්නවා කියන එක හැමදේම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මම දන්නේ එහෙමත් පුළුවන් අය ඉන්නවද කියලා. එහෙම බෑ. ඒ වගේ භාර්යාවත් එක්ක දුවත් එක්ක පුතත් එක්ක සහෝදර සහෝදරියෝ කැමති අය අකමැති අය මේ ඔක්කොම එක්ක ගෙවන අවුරුදු 50ක ජීවිතයේ සැප එයා මැරිච්ච දවසක දවසින් ඒක දුකක් බවට පත් වෙලා අනිත් පැත්ත ගහනවා. එනිසා පිටුතුනි කොයිම වෙලේකවත් පවතින වර්තමානයේ පේන්න තියෙන සැපයට මුලා වෙන්න එපා. ඒක චක්කු ප්‍රසාදය හරහා එන රූපාරම්මණයක් ඒවට සීමාවක් තියෙනවා. ඒවා අරගෙන යන්න එපා. ඒවා අරගෙන යෑම දුකක්. සත්‍යකින්ම දුක. තණ්හාය ජායති සෝකෝ. ඔය බණපදේ කිව්වේ ඕකට. තණ්හාය ජායති භයං. ඊට පස්සේ ඒවා රැක ගන්න හදනවා අපි. අපේ ස්වාමියාව රැක ගන්න හදනවා, භාර්යාව රැක ගන්න හදනවා, සල්වැසියාව රැක ගන්න හදනවා අපි. බල්ලව රැක ගන්න හදනවා, පූසව රැක ගන්න හදනවා මිනිස්සු. කණෙන් ශබ්දයක් අහලා ඇහෙන වර්තමාන අපිට ප්‍රශංසාවක් ඇහෙනවා කියලා. ඒ ප්‍රශංසාවට උද්දාමයටපත් වෙලා ඒක උඩ නගින්න එපා ජීවිතේ. මොකද ඒ ඔක්කොම අනිත්‍යයි. ප්‍රශංසා කරන කට්ටියම දවසක ඔබව සිංහාසනයේ තියෙන මිනිස්සුම තමයි බිමට දාලා ගල් ගහන්නේ. ඔබ රජ කරන මිනිස්සු ටිකම එකතු වෙලා තමයි ඔබව ගෙදර යවන්නේ. ඔබ රජ කරන මිනිස්සු එකතු වෙලා තමයි ඔබට විහිළු කරන්නේ. ඔබට සලකන මිනිස්සු එකතු වෙලා තමයි ඔබ අතාරින්නේ. ඔහොම නෙමෙයි පින්වතුනි. අපේ පස්සෙන් ඇවිල්ලා තියෙනවා බුදු අම්මෝ දායකයෝ. මා වැඳගෙන ඉන්නේ බණ කියද්දි අඬාගෙන අනේ බුදු පුතේ අපි ආයි නම් අඬන්නේ ඔබ වහන්සේගේ බණ ඇහුවා අපේ හිත හැදුණා කියලා. මේ 2020 කියපු මිනිස්සු 21 වෙද්දි නෑ මාත් එක්ක. මොකද උන්දල කසා ගන්න එන කුෂ්ඨේ කසන්න අපිට නෑ කුෂ්ඨයක්. උන්දල පිටවල දික් කරන් එන කුෂ්ඨ කහන්න කියලා. අපිට කුෂ්ඨ කහන්න බෑ. අපි එක එක්කගේ මේ අර අම්මගේ කුෂ්ඨෙයි මේ අම්මගේ කුෂ්ඨෙයි ඒගොල්ලෝ හැම තැනම පන්සල් ගාන කුෂ්ඨ කහ ගන්නවා. ආරණ්‍ය මේ බයිනව නෙමෙයි මේ කියන්නේ හැදෙන්නේ ආරණ්‍ය ගාන කුෂ්ඨ කහ ගන්නවා. එනේන දායකයාගේ පිට කහ යවන්න අපිට ඕම නාක් දැන් අපිට මේ කැලේ සැපයි. අතාරින්න අපි වගේ. කොහොමද මම කියන්නේ හැමදේම පිට දැන් අත්‍තරම අපිට මට දායක සභාවක් නෑ හරියද මට ඉන්නේ මොබයිල් ශ්‍රාවකයෝ. මොබයිල් ශ්‍රාවකයෝ කියන්නේ මේ මොබයිල් වෙහිකල්ස් තියෙන මොබයිල් හවුසස් එකේ යන්න පුළුවන් දැන් ඉඳලා. ඒ වගේ අද මෙතන ඉද්දි මෙතන කට්ටියක් හැදෙනවා බණ අහලා හැදෙනවා. ධර්මයේ නෙමෙයි කියන්නේ වෙන මොකක්වත් කියනවා නෙමෙයි. ඊට පස්සේ තව තැනකට යනකොට මේ කට්ටියට ඒක හරියන්නේ නැහැ. මේගොල්ලෝ යනවා එතනින් වෙන කට්ටියක් හැදෙනවා. හැමදාම අලුත් වෙවි යනවා. ඉතින් මං එකට මුණ දෙනවා. අද දාන බටර් ලයින් එක හෙට වෙනස් කරන්න වෙනවා. අද ලිඳ කපනවා වතුර තියෙන කෙන හෙට හින්දෙන්න පුළුවන්. ඒක තමයි ලෝකය. අයියෝ ඊයේ ලිඳක් කැපුවනේ මොකද උනේ? ඒව වැඩක් නෑ. ඒකට නහයෙන් දැනෙන ගඳ සුවඳ ඉස්සර ඇලෙන්න එපා. ඒව දැනෙන්න දෙන්න. දැන් මට ඇහෙනවා මට හිටපු ගමන් පේනවා මොනරෙක් නටනවා. ඒ හොඳම කියන්නේ මම ඊයේ පෙරේද දැක්ක දේ දුන්නක් පායලා තියෙනවා මේ කොටියට උඩින්. ඇත්තට ওই වෙලාවේ මට මතක් වුණේ දැන් මේ දේ දුන්න පායලා තිබ්බාම මට මේක පෙවුණානේ. හැබැයි මම මේක හිතුවේ නෑනේ මේක මට හෙටත් පේන්න ඕන නම් කියලා. ඊයේ දේ දුන්න තිබ්බෙත් නෑ. අද දේ දුන්න පායලා හෙට දේ දුන්න මට දැන් නිකන් හිතනවානේ අනේ ෂෝක් දේ ඇත්තටම ලස්සනයි. අනේ දේ දුන්නක් තියෙනවා මේ හෙටත් මට මේක ඔබට හිතෙන්නද පුදුමයක්. සයින්සිකව ලස්සනයි කියලා. ඉන්ද්‍රිය සංවර වුණාද නෑ. ඒක හරියටම බුදුරජාණන් වහන්සේ අර පංචසකගේ වීණා වාදනයේදී කියපු ලස්සනයි කියපු වචනේ වගේ. ඒ වෙලාවේ දකින්නදී මේ වටාත්ත ලස්සනයි. එච්චරයි. මේක කැතයි නෙමෙයිනේ. කැතයිනේ මම මේක පාවිච්චි කරන්නේ නැහැ. කියන්නේ අපි මේ ප්‍රේතයෝ වගේ කොණ්ඩ රැවුල් වවාගෙන එහෙම ඉන්න ඕනේ නැහැ. මේක කැත වටාත්ත පාවිච්චි කරගෙන දේ දුන්න කැතයි කියන තරම් මානසික
පල්ලෙහාට වටින ඕනේ එක මේ දේ දුන්න හොඳයි. දැක්ක හොඳයි එච්චරයි. ඒක හෙට තියෙන්න ඕනේ කියලා පැතීමක් අරගෙන ගියොත් අන්න දේ දුන්න මට දුකක් බවට පත්. ඒ වගේ මේ වර්තමානයේ පේන්න තියෙන රූප, වර්තමානයේ පේන්න තියෙන ශබ්ද, වර්තමානයේ පේන්න තියෙන ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම එක එක්කෙනාගෙන් අපිට දැනෙන දේවල් මේ හැම දෙම අපිට කෙනෙක් හොඳයි, හොඳ දැනෙන්න පුළුවන්. කෙනෙක් දක්ෂයි, දක්ෂකම දැනෙන්න පුළුවන්. කෙනෙක් ගුණවන්තයි, ඒව දැනෙන්න පුළුවන්. කෙනෙක් අපිට ආදරේ, ඒව දැනෙන්න පුළුවන්. හැබැයි ඒ ආදර, ඒ හොඳකම්, ඒ දක්ෂතා, ඒ ගුණකම් ඒවා පිංගුතුනි අද මට දැනෙනකොට මං විඳිනවා මිසක් හෙටට ගෙනියන්නේ. හේතුව හැබැයි නිමත් ඒක දැනෙනකොට ඒක විඳිනවා කියන්නේ මේ ඒකට සතුටු වෙනව නෙමෙයි. ඒක දැනෙනකොට රයිට් මගේ ඉස්සරහා මොනරෙක් නටනවා. නටපන්. ඔබ හෙටත් නටන්න ඕනි කියලා නීතියක් දාන්නේ නැහැ. කෙනෙක් මට ආදරය කරන්න එනවා. නටපන්. හෙටත් ආදරය කරන්න ඕනි කියලා එකක් නෑ. කෙනෙක් මට ලෙන්ගතු වෙන්න එනවා. නටපන්. මොනරා වගේ තමයි නටපන්. හෙට නැටුවේ නැහැ කියලා මට ප්‍රශ්නයක් නැහැ. කෙනෙක් මට හොඳ ලියුම් ලියනවා. නටපයි මට පේන්නේ නටන මොනරෙක් නටනවා වගේමයි. ඔය හැම සංසිද්ධිය කවුරු හරි ප්‍රශංසා කරනවා. මොනරෙක් නටන්න. කවුරු හරි බයිනවා. ඒකත් අනිත් ඒ නටන්න. ප්‍රශ්නයක් නැහැ. නටනකම් අපි බලන් ඉන්නවා. නටලේ වුණාම ඉවරයි. ඒ නිසා අපි දැන් පහුගිය දවස්වල ඇත්තටම අපිට කතාවක් කියනවා. පහුගිය දවස්වල සමහර ධර්ම විකෘතිකාය එක මේ ශාසනයට විලෝපක අයනකොට අපි ඒගොල්ලන්ට වචන කිව්වනේ සමහරක් වෙලාවට. හැබැයි මේ මට පුද්ගලික තරහක් නෑ ඒ කිසිම කෙනෙක් එක්ක. ඒකත් මම කියන්න ඕන. ඒ කියන්නේ මම මේක කියන්න ඕනේ නෑ ඔබට. මට මේ හුදු දැන් උදාහරණයක් විදිහට මම හොඳ කතාවක් කියන්නම්. අර එක ස්වාමීන් වහන්සේ නමක් අභිධර්ම උගන්වන අපේ මට නමත් කියන්න පුළුවන් මේක තිත්තගල්ලි ස්වාමීන් වහන්සේ. අපි මතවාද තියෙනවනේ ධර්ම. ඒ ධර්ම මතවාදයට මම විරුද්ධයි. මම ඒක කියන්න එපා. ඒකට අදත් විරුද්ධයි, ඊයේත් විරුද්ධයි. හෙටත් හරි ගැස්සුවේ නැත්තම් හෙටත් විරුද්ධයි. හැබැයි ඔය උන්වහන්සේට එක්තරා වෙලාවක ප්‍රශ්නයක් ආවා පොලිසිය. මම මේක කතාවක් කියන්න මට මතක් වෙච්ච. මම උන්වහන්සේට මැසේජ් එකක් දැම්මා සයිනස මොන හරි වෙන්න ඕන නම් කියන්න. මතවාදය වෙනයි, පුද්ගලික කතාව වෙනයි. පැහැදිලිද? උන්වහන්සේලා අනුරාධපුරේ යන වෙලාවක් වෙන්න පුළුවන්. මං කියලා තියෙන එන වෙලාවක මෙහෙට ඇවිල්ලා යන්න ඒක ප්‍රශ්නයක් නෑ. ඔය ඕම නෙමෙයි මට අර පහුගිය දවස්වල පරුස වචනෙන් බැනපු ගිහි මිනිස්සෙක් ඉන්නේ. පහුගිය දවසේ මට ඔය අපේ අම්මටත් එක්ක පරුස වචනෙන් බැන්නේ. ඊයේ පෙරේද මට කතා කරා. මං කොහොමදයි එන වෙලාවක මේ පැත්තට එන්නේ කිව්වා. කියන්නේ මතවාදීව විරුද්ධ වුණා නුමුත් පුද්ගලවාදීව විරුද්ධ වෙලා අපි කොහි යන්නද මේ නිന്ദා ප්‍රශංසා දුක සැප ද්වේෂ ලාභ ලෝභ ඔක්කොම ඒවා මිනිස්සුන්ගේ సంతානවල ඇති වෙනව නැති වෙනව මිනිස්සුන්ගේ ප්‍රවේශ නරක වෙන්න පුළුවන්. නමුත් හිතිය නරක වෙන්නේ නැහැ. සමහරව මේකට එන විදිය වෙනස් වෙන්න පුළුවන්. උන්වහන්සේලාගේ පැවැත්ම වෙනස් වෙන්නේ නැහැ. ඕනම සාකච්ඡාවක ප්‍රවේශය නරක වෙන්න පුළුවන්. ඒකේ පැවැත්ම වෙනස් වෙන්න පුළුවන්. ඒක ප්‍රවේශය දිහා බලලා පැවැත්මට හානියක් ගන්න ඕනේ නැහැ අපි. තේරුණාද මම කියන්නේ? මිනිස්සු කරන්නේ මොකද? එක ලාකඩයක් අල්ලගෙන ඒ ලාකඩේ උඩ රැඳිලා පල් වෙවි යනවා. මම මේ සයින්සගේ නම කිව්වේ උන්වහන්සේ භික්ෂුවක් නිසා. තරාකාරයකට මේ ශාසනය තුළ. ඉතින් අපි එක කුලකයේ මිනිස්සු. ආශ්‍රයමට එක සීමාවකදී හම්බ වෙන්න පුළුවන්. එක වෙලාවකදී අවද් දසා ගන්න වෙන්න පුළුවන්. එක වෙලාවකදී විනය කර්මයකට සම්බන්ධ වෙන්න පුළුවන් සමහරක් තැන්වලදී. එහෙම වෙන දෙයක් තියෙනවා. මම අවිනය කර්මයකට සම්බන්ධ වෙන්නේ එක වෙන කතාවක්. නමුත් දානයකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ඔක්කොම මේ ලංකාවේ තුලේ සාමිනහසේ. හැබැයි මතවාදී ඒක වෙන ඒක ධර්මය. පුද්ගලික වශයෙන් මම එකයි නමම සිහිපත් කළේ ඇත්තටම. මොකද ඒක හොඳ කතාවක් නේ. හැබැයි පුද්ගලික වශයෙන් අපිට එකට ඉඳලා ඒකක් බොන්න පුළුවන්. මොකද මේ වෙනස් වෙන ලෝකයේ ස්ථීරව අපි තියාගන්න එකක් ලෝකේ නෑ පිටුතු. expectation බලාපොරොත්තු වලට දෙන value එක නවත්තලා තියෙනවා. මොකද value දෙන්න පුළුවන් අගයක් දෙන්න පුළුවන් බලාපොරොත්තු ලෝකේ නැහැ. ලෝකෙම වෙනස් වෙන සුළුයි නම් ඒව ගැන තියෙන බලාපොරොත්තු වෙනස් වෙන්නේ නැද්ද? ඒව ගැන තියෙන හැඟීම් වෙනස් වෙන්නේ නැද්ද? ඒව ගැන හිතන් ඉන්න සිතීම් වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. ඒ නිසා මතක තියාගන්න. මේ කියන කතාව පවතින ලෝකයට රැවටෙන්න එපා.
පවතින ලෝකයට යන්න දෙන්න. ලෝකයට වඩා ඉක්මනින් ගිහිල්ලා ඔබේ ජරාව, මරණීය ව්‍යාධිය, සසර මේව ඔබ දකින්න. පවතින ලෝකයේ මුලා වෙලා, පවතින ලෝකයේ තියෙන වෙනස්කම් වලට බහල් වෙලා ජීවිතේ ජීවත් වෙන්න. මෙන්න ධර්ම. පුළුවන් නම් ජීවිතයට ගන්න. සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි. ඇතිවීම නැතිවීම, ලැබීම නොලැබීම සියල්ල ඉස්සරහ. ඒ බව සිහිපත් කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසීම අවබෝධ කරගන්න. මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී දම් පිරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දවසේ මේ දේශනාව මේ ආකාරයෙන් සිද්ධ කරවන්න දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. නුගේගොඩ පදිංචි තිලිනි ජයවර්ධන මහත්මිය 2021 10/25 වෙනි දිනට යෙදෙන තමන්ගේ 37 වෙනි ජන්මදිනය වෙනුවෙන් ධර්ම දානමය පින්කමක් උදෙසා ධර්ම දේශනාවක් වෙනුවෙන් දායකත්වයෙන් දැරීමට කැමැති බව සිහිපත් කරලා තියෙනවා. පවුලේ නමින් මියගිය හර්මන් පෙරේරා සහ ජේ.ඩී. සිරිසෝම මැතිතුමන්ටත් ඒ වගේම චූලාවති වාද්දුවගේ සහ අනුලා ජයවර්ධන මෑණියන්ටත් මේ පින් අනුමෝදන්ව සසර ජීවිතයේ සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. සුජීවත්ව සිටින දෙපාර්ශ්වයේ දෙමව්පියන් සහ පවුලේ සියලු දෙනාට දූ දරුවන්ට ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ධර්ම දේශනාව සිදු කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන සියලු ලෝවැසි සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් බව ලබාවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පින්වතුන්ගේ නමින් මියගිය සියලුම ඥාතීන් පින් අනුමෝදන් කරගෙන සසර ජීවිතය සුවපත් කරගනිත්වා. පතන බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතුව අවබෝධ කරගෙන මේ ගෝරතර සසරින් මිදෙන්නට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් පාරමී ධමයක් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම අද දවසේ ධර්ම දේශනාවට දායකත්වයෙන් කටයුතු කර තිලිනි ජයවර්ධන මහත්මිය දේශනාව ටික කාලයකට කලින් තමයි ඇත්තටම ඉල්ලලා තිබෙන්නේ. නමුත් පහුගිය දවස්වල වෙච්ච යම් දේවල් නිසා නතුරු ඒවා මේව ගන්න නිසා දේශනාව තරමකට කාලයකට පහු කරන්නට සිදු වුණා. නමුත් උපේක්ෂාවෙන් මේ පිළිබඳව බලාගෙන දේශනාව වැටෙනකම් ඉවසපු පින්වත් මේ අපි අක්කට සහ පවුලේ ඥාති හිත මිත්‍ර ආදී සියලු දෙනාට තුන් නිර්වාණ ධාතුව සෝසේම සාක්ෂාත් වෙන්නට මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නට මේ කුසල් හේතු පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වේර විහාර ගම්දන වන සෙනසුන් ආරක්ෂා කරන සියලු අල්පේ ශාක්‍ය මහේශාක්‍ය දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවෙනින් නිවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරපු දේශනාව අවසන් කරන්නට. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.